අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි චිරාත් කාලයක් මුළුල්ලේ ඉතිහාසයේ ඉඳන් ශ්‍රී ලංකාවේ අන්වේෂණය කරොත් මදකට අපි හැමදාම සිස්ටම් චේන්ජ් එකක් හොයපු જાතියක්. අපි වෙනසක් හොයපු જાතියක්. අපි අලුත් දෙයක් හොයපු જાතියක්. නමුත් අපේ රටට පැමිණි ආර්ථික අර්බුද, දේශපාලනික අර්බුද නිසා හැමදාමත් අපිට වෙනසක් හොයාගන්න එක කරන්නට බැරුව ගියා. නමුත් මම දන්නවා අපේ රටේ ජනතාව වෙනසකට කැමතියි. අපේ රටේ ජනතාවගේ මානසික මට්ටම වෙනසකට නිර්මාණය කරන්න ඉතාමත් පහසුයි. නමුත් අවාසනාවට ඇත්ත කතාව වර්තමානයේ වෙද්දී ශ්‍රී ලංකාව ආර්ථික දේශපාලනික අර්බුදත් එක්කම ලංකාවේ ජනතාව මානසික අතින් ගොඩාක් පහළට වැටලා තිබෙනවා. චින්තනය අතින් යම්කිසි පසුබෑමක් අපිට මේ කාල සීමාවෙදී දක්නට ලැබෙනවා. දේශපාලනික අර්බුද තියෙනවා, ආර්ථික අර්බුද තියෙනවා. ඔව්, මේ අර්බුද වලට සමගාමීව, මේ අර්බුද වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වර්තමානයේ දැවැන්ත සමාජීය අර්බුදයකොත් නිර්මාණය වෙලා තියෙනවා. අද අපි කතා කරන්නේ මේ පිළිබඳව. මොකද අපි අපේ ටෝක් 24 පසුගිය වැඩසටහන් මාලාවෙන් විවිධ බලධාරීන් පිළිබඳව මේ පිළිබඳව සාකච්ඡා කරා. දේශපාලනික අර්බුද පිළිබඳව කතා කරා. රටේ ආර්ථික අස්ථාවරභාවය පිළිබඳව කතා කරා. ආර්ථිකෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියන කාරණේ ගැන කතා කරා. දේශපාලනික ප්‍රතිසංස්කරණ වෙන්නට ඕනි කොහොමද කියන කාරණේ ගැන කතා කරා. නමුත් මේ කිසිම ප්‍රතිසංස්කරණයකින් පළක් නැහැ. මේ කිසිම ප්‍රතිසංස්කරණයකින් ප්‍රයෝජනයක් නැහැ. අවසානයේ රටේ මානව සම්පතට, රටේ සමාජයට පොදු යහපතක් වෙන්නේ නැත්නම් සමාජය වෙනස් වෙන්නේ නැත්නම්. ඒ නිසා අද අපි කතා කරන්නේ සමාජීය වෙනස පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්නට අද අපි අපේ ටෝක් 24 මෙදිරියට බොහොම ගෞරවයෙන් යුක්තව කැඳවාගෙන ආවා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, එවැගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමේ සභාපති මොහොමඩ් මහීෂ් මහතා. අයබෝන් ඔබතුමන්ට. බොහොම කාලෝචිත කාල සීමාවක අපිට සමාජ අභිප්‍රේරණයක් අවශ්‍යම කරලා තියෙන කාල සීමාවක අපි අර්බුද රසකට මුහුණ දී තිබෙන කාල සීමාවක වැනි සමාජ විද්‍යාඥයෙක්, සමාජ කතා කරන පුද්ගලයෙක් අපේ වැඩසටහනට පැමිණීම අපිට ගෞරවයක්. බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට ප්‍රථමයෙන්ම. බොහොම ස්තුතියි. මම හිතන්නේ මුලින්ම මාව මෙතනට සම්බන්ධීකරණය කරපු ප්‍රසාද් මහත්මයා ඇතුළු රවිදුට බොහොම ස්තුතියි. ඒ වගේම VTV ආයතනයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ බරපතල ප්‍රශ්නයක් හමුවේ සමාජයේ පිළිබඳ කතිකාවක් කරන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අපි සාකච්ඡාව මේ විදිහට පටන් ගත්තොත් මොහොමඩ් මහීෂ් මහත්මයා, දැන් අපේ රටේ පැහැදිලිවම ජනතාවට දකින්නට දේශපාලනික අර්බුදයක් තියෙනවා. අපිට දකින්නට තියෙන කාරණේ. ඒ වගේම පාරට බැස්සහම තෙල් පොලින් ටික දැක්කහම, ගෑස් පොලින් ටික දැක්කහම, උද්ධමනය දැක්කහම, බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා දැක්කහම කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ආර්ථික අර්බුදයකුත් තියෙනවා, ආර්ථික ප්‍රශ්නිකුත් තියෙනවා. නමුත් මේ පෙනෙන දේශපාලන අර්බුදය සහ ආර්ථික අර්බුදයත් එක්ක අපේ රටේ මේ වන විට දැවැන්ත සමාජීය අර්බුදයකුත් නිර්මාණය වෙලා තියෙනවා නේද? ඔව්, මම හිතන්නේ රවින්දු අපි මුලින්ම අවබෝධ කරගත යුතු කාරණය තමයි වැදගත්ම දේ තමයි දැන් ආර්ථික ප්‍රශ්නය සහ දේශපාලන ප්‍රශ්නය, සමාජ ප්‍රශ්න කියලා අපිට වෙන් කරන්න බෑ. අපි සමාජයක ජීවත් වෙනකොට ආර්ථික කටයුතු, දේශපාලන කටයුතු, සමාජ සංස්කෘතික කටයුතු මේ ඔක්කොම එකට එක සම්බන්ධයි. දැන් අපි බැලුවොත් එහෙම පවුලක ගත්තත් එහෙම තමයි පවුලේ සමගිය, පවුලේ ආගමික විශ්වාස, ඒ වගේම ඔවුන්ගේ තියෙන බල සම්බන්ධතාවය මේ ඔක්කොම එකට එක සම්බන්ධයි. ඒ නිසා අපි සමහර වෙලාවට අපේ පහසුව උදෙසා මේක ආර්ථික ප්‍රශ්නයක් කියලා කිව්වට මේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක බැඳිච්ච වෙන් කරන්න බැරි බරපතලාකාරී සමාජ අර්බුද තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම උදාහරණයක් හැටියට දැන් මේ තෙල් අර්බුදයත් එක්ක, ඉන්ධන අර්බුදයත් එක්ක කොහොමද දැන් ත්‍රීවිල් රථ ප්‍රමාණයක්, බයිසිකල් රථ ප්‍රමාණයක් විශාල කාලයක් තෙල් පෝලිං වල ඉන්නකොට ඒකෙන් අපිට පිළිඹු වෙන මතයක් තියෙනවා. ඒක තමයි දැන් මේ තරුණයන්, එහෙම නැත්නම් රටේ මානව සම්පත්, මෙයාලා විශාල කාලයක්, සමහරට දවස් දෙකක් තුනක් තෙල් පෝලිමේ ඉන්නකොට ඒකින් අදහස් වෙන්නේ ඔවුන්ගේ කාලය වැය කරනවා. ඊට පස්සේ ඔවුන් උපයන දේ නැති වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ පවුලේ අයට යම් ආහාරයක් නැත්නම් වෙන මොනවා හරි ලබා දෙන්න කාලේ නැති වෙනවා. ඉතින් මේකෙන් පෙනී යන්නේ මේක ආර්ථික අර්බුදය කියලා පමණක් අපිට සීමා කරන්න බෑ. අනිත් පැත්තෙන් අපි බැලුවොත් එහෙම මම උදාහරණයකට කියනවා නම් ලංකාවේ මෝටර් සයිකල් ලක්ෂ 50ක් විතර තියෙනවා. ත්‍රිවිල් රථ ලක්ෂ 13ක් විතර තියෙනවා. එතකොට විශාල ප්‍රමාණයක මේ වගේ පෞද්ගලික වාහන පාවිච්චි කරන රටක් අපේ රට. මේකින් පෙනී යන්නේ අපේ රටේ පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වැටලා එහෙම පොදු ප්‍රවාහන පද්ධතියක් නැහැ කියන එක තමයි මේ ඉන්ධන හල් ළඟ තියෙන වාහන වලින් අපිට පෙනී යන්නේ. එතකොට ඒකින්ම අපිට අවබෝධ කරගන්න ඕන මේක හුදෙක්ම තෙල් අර්බුදයක්වත් ආර්ථික අර්බුදයක්වත් නෙමෙයි. එතනින් එහාට ගිය දෛනිකව ආදායම උපයා ගන්න බැරි, තමුන්ගේ සමාජ සම්බන්ධතාවයන් පවත්වාගෙන යන්න බැරි, එහෙම නැත්නම් සියලු දේවල් සමස්ත සමාජයේම යම් ආකාරයකට කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක ආර්ථික දේශපාලන සමාජ කියලා අපේ පැත්තෙන්
වෙන් කරාට නමුත් ඔක්කොම එකට තමයි බැඳිලා තියෙන්නේ එක කොටසක් තවත් කොටසක් එක බැඳිලා තියෙන්නේ. එක කොටසක වෙන හානිය අනිත් කොටස් වලට බලපානවා. ඒ නිසා ආර්ථිකය සමාජයට පවුලට දේශපාලනයට අවසානයේ අධ්‍යාපනයට සෞඛ්‍යයට සියලු දේවල් වලට බලපාන. ඒ නිසා තමයි මේකේ බරපතලතාවය මේකේ තියෙන්නේ. ඒතර කතිකාචාර්යතුමනි අපි පහුගිය කාලේ දැක්කා අපේ රටේ විවිධ අරගල තියෙනවා ජනතාව පාරට එනවා. අපි පොඩ්ඩක් ඉතිහාසෙට ගිහිල්ලා බලුවොත් අවුරුද්දකට දෙකකට කලින් අපේ රටේ තිබ්බ දැවැන්ත අර්බුදය තමයි කොවිඩ් වසංගතය. කොවිඩ් වසංගතය අපිට ආව වෙලාවේ අපේ ප්‍රධාන හතුර බවට පත් වුණේ ස්වභාව ධර්මය. අපි ස්වභාව ධර්මයට එරෙහිව සටන් කරා. අපි කොහොමද සටන් කරේ? අපි විවිධ බෙහෙත් වර්ග හැදුවා, අපි ඖෂධ වර්ග හැදුවා, ජනතාවට උදව් කරා, එකතු වුණා. මේ විදිහට අපි ස්වභාව ධර්මයට එරෙහිව සටන් කරා. හැබැයි වර්තමානයේ මේ ආර්ථික දේශපාලනික අර්බුදත් එක්ක අපේ ප්‍රධාන හතුරා බවට පරිවර්තන වෙලා තියෙන තවත් මානව සම්පතක්. අපි මේ මානව සම්පතට එරෙහිව ප්‍රතික්‍රියා කරපු විදිය හරිද? ඔබතුමා කොහොමද මේක දකින්නේ? ජනතාව පාරට ආවා, කඩුමුගුරු අරගෙන පාරට ආවා. මේ ජනතාව දල්ලපු රතු එලි වලින් මොනවද උන් කියන්න උත්සාහ කරේ? සා මේ ප්‍රතික්‍රියාව කොහොමද ඔබ දකින්නේ? තමයි දැන් හොඳ ප්‍රශ්නයක් රවින්දු. අපි දන්නවා මේක ස්වභාවිකව ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආර්ථික අර්බුදය අපේ පාලකයන් විසින් කාලයක් තිස්සේ නිර්මාණය කරපු එකක්. ඒ කියන්නේ කාලයක් තිස්සේ නිර්මාණය කරා කියන්නේ ඔබතුමා දන්නවා ඇති ශ්‍රී ලංකාව 48 නිදහස් ලැබලා 50 ගණන් වෙනකොට අපි නැගෙනහිර ආසියාවේ තිබිච්ච රටවල් වලට අපි ඉහළින් හිටියේ. ජපානයේ, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුවට අපි ඉහළ මට්ටමක ආර්ථික මට්ටමක හිටියා. නමුත් අද වෙනකොට අපි ලෝකයේ දුප්පත් දරිද්‍ර රටවල් අතර ඒ කියන්නේ බංකොලොත් වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. මේක කවුද කරේ? මොකද අපේ රටේ තියෙන ස්වභාවික සම්පත්, මානව සම්පත් මේ ඔක්කොම එක්ක බලනකොට අපිට පේනවා මේක නිර්මාණය කරන ලද ප්‍රශ්නයක්. මේක ස්වභාවිකව ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක නිර්මාණය කරන ලද ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ නිර්මාණය කරපු අය තාමත් බොහොම සැප ජීවිත ගත කරමින් විනෝද වෙමින් ඔවුන් පාවිච්චි කරන වාහන, ඔවුන් කන බොන විදිය ප්‍රශ්නය නිර්මාණය කරපු අය සැප ලබද්දී හොඳට විනෝද වෙද්දී ඔවුන්ගේ දරුවෝ හොඳ සුඛ විහරණයකට ලක් වෙද්දී ප්‍රශ්නයට නිසා ප්‍රශ්නයට ලක් වෙච්ච මිනිස්සු අද දුක් විඳිනවා. දැන් උදාහරණ බැලුවොත් අපි දන්නවා කවදාක්වත් ගුවන් ගමන් ගියේ නැති ගොවියෝ දීවරයෝ පවා මේ ගුවන් සමාගමට මුදල් ගෙවනවා. හයිවේ හදලා තිබුණාට හයිවේ හොඳයි යන්න ඕන. නමුත් හයිවේ වලට ගියපු නැති මිනිස්සුත් ඒවට වන්දි ගෙවනවා. ඉතින් ඒකින් පේනවා මට එක හිතයක් හිතෙනවා අපි ජාතියක් හැටියට ඉවසුව වැඩි. අපි මේ මෑතකදී දැන් මේ දේ ප්‍රශ්නේ උග්‍රතර හැරුණාම අපි මේ දෙක කල්පනා කරන්නේ. නමුත් අවුරුදු 70ක් අපි ඉවසුවා. අපේ වැඩිහිටි පරම්පරාව මේකට වග කියන්න ඕන. සමහරලාට අපිත් ඇතුළත්ව. එතකොට කතිකාචාර්යතුමනි ඔබතුමා කියන්නේ මේ ජනතාවගේ ප්‍රතික්‍රියාව සාධාරණයි කියලාද? මම හිතනවා අනිවාර්යෙන් සාධාරණයි. ඒකට කොන්දේසි විරහිතව සාධාරණයි. මොකද හේතුව මිනිස්සෙකුට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික පදනමට කවුරු හරි පහර දෙනවා නම් අපි ගත්තොත් එහෙම දැන් ජීවත් වීමේ අයිතියක් තියෙනවා පුරවැසියෙකුට. ඒ ජීවත් වීමේ අයිතිය නැති කරලා දාන්න කාටවත් අයිතියක් නැහැ. අපි බැලුවොත් එහෙම පාලකයෝ කියන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු. අපේ මිනිස්සුම තමයි පාලකයන්ව අනවශ්‍ය විදිහට උඩට ගෙනල්ලා ඔවුන්ව තමුන්ගේ හිස මුදුනේ තියාගෙන ඔවුන්ට වන්දනාමාන කරලා ඔවුන් තියාගෙන මේවා කරපු නිසා ඔවුන් මොකද කරේ? ඒක වැරදි විදිහට පාවිච්චි කරලා සියලු දේවල් සූරා කෑවා. සියලු දේවල් විනාශ කරා. අපිට පේනවා අද වෙනකොට අපි දකිනවා මම නිතරම කියන දේ තමයි මේ ඩොලර් ගේන්නේ අහිංසක දුප්පත් මිනිස්සු සමහරට කාන්තාවෝ. නමුත් ඒ ගේන මිනිස්සුන්ට කිසිම සැලකිල්ලක් වගකීමක් නැහැ. ඉතින් ඒකෙන් පේනවා අපේ මිනිස්සු අතීතයේ යම් තැන්වල අපේ තරුණයෝ කැරලි ගැහුවා. නැත්තේ නෑ. මං හිතන්නේ 71 89 ඊට පස්සේ උතුරේ සටන් නැති වුණා. නමුත් ඒ සටන් ඇවිල්ලා වෙනස් මීට වඩා. ඒ සටන් බොහොම ප්‍රචණ්ඩයි, අවියාවි දරගෙන මිනිස්සු ඝාතනය කරා. ඉතින් ඒක වෙනස් සටන. නමුත් මෙවර සටන අපිට වැදගත් වෙන්නේ ඇත්තටම කියනවා නම් මේ සටන බොහොම සොඳුරු බවක් තියෙනවා. මම හිතන්නේ සමාජ විද්‍යාඥයින් සහ දේශපාලන විද්‍යාඥයින් කියයි ලෝකේ ඉතිහාසයේ අමුතුම සටනක් මේක. තරුණයෝ බොහොම ආදරණීය සටනක්. ප්‍රචණ්ඩත්වයේ තිබුණේ නැහැ. ඔවුන් සාහිත්‍යයත් එක්ක, කලාවත් එක්ක, දේශීය සංස්කෘතියත් එක්ක තමයි මේ සටන පටන් ගත්තේ. අනිත් එක අපි කියවුවොත් රවින්දු මහත්තයා T56 වෙනුවට ඔවුන් ගත්තේ ස්මාර්ට් ෆෝන් එක. මේ තරුණයා මේකෙන් තමයි සමාජයේ ඒකරාශී කරේ. මිනිස්සුත් එක්ක එකතු වුණා. ගීතයෙන්, කලාවෙන් නන්දාමාලිනී මහත්මිය තමුන්ගේ 80 ගණන් වල මේ ගයපු ගීත ටික පවන කැසට් එකේ මං හිතන්නේ එයා හිතන්නේ නැතුව ඉතින් ආයේ කවදාකවත් මේක ප්‍රයෝජනට ගනී කියලා වර්තමාන පරම්පරාව. ඒ මට්ටමට අපේ මේ තරුණයෝ ආව. නමුත් ඒ සටනයි ගෝල් ෆේස් එකේ ආරම්භ වෙච්ච ඒ නිර්පාක්ෂික ප්‍රචණ්ඩත්වයෙන් තොර සටනයි
9 වෙනිදා 10 වෙනිදා රට පුරා ඇති වෙච්ච ප්‍රචණ්ඩත්වය අපි එකට පටලවා ගන්න නරකයි. නමුත් කතිකාචාර්යතුමනි ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ අරගල වලින් මොනවද දිනාගත්තේ? දැන් සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නයක් ආපුවාම අපි ගෝල් ෆේස් පිටියට ගිහිල්ලා අපේ ප්‍රතික්‍රියාව අපි පිට කරා. ඒක පැහැදිලිවම ප්‍රතික්‍රියාවක් විතර අපි පිට වුණා. ඒක සිද්ධ වුණා. නමුත් අපි ඒ තුලින් අද මොනවද දිනාගෙන තියෙන්නේ? ප්‍රධාන ගොඩක් දේවල් දිනාගෙන තියෙනවා. අද වෙද්දී පාලකයන් යම් තැතිගැම්මකට ලක් වෙලා තියෙනවා. වැරදි කරන පාලකයන්, බොරු කරන පාලකයන්, රට විනාශ කරපු දූෂණය අල්ලස් වලට නිරත වෙච්ච පාලකයෝ සම්පූර්ණයෙන් ඔවුන් අද බය වෙලා තියෙනවා. අද දේශපාලකයා යම් ආකාරයකට දෙවරක් හිතනවා මම මේ වැරදි වැඩේ කළ යුතුද නැද්ද කියලා. වැදගත්ම දේ තමයි රවින්දු මහත්මයා සමාජයකට අතිශයම වැදගත් කාරණාව තමයි සාමූහික හෘද සාක්ෂිය, සාමූහික විඥානය. අපි බස් එකක යනකොට බස් එකකට ඒ කියන්නේ යම්කිසි මහලු පුද්ගලයෙක් නැග්ගහම එයා හිටගෙන යනකොට අපි හැමෝටම පොඩි ලැජ්ජාවක් දැනෙනවා. යකෝ 100 කෙනෙක් හිටගෙන යනවා මම වාඩි වෙලා ඉන්න එක හොඳ නෑනේ. ඒ වගේ පොඩි ලැජ්ජාවක් චකිතයක් හිතෙනවා. ඒ වගේ තමයි අපේ සමාජයේ මෙච්චර කාලයක් ඉවසුවා. අපේ සමාජය තුළ මෙච්චර වැරදි වෙනකොට, මෙච්චර විනාශ වෙනකොට, සුනාමිය නිසා, යුද්ධය නිසා, කොවිඩ් නිසා, එහෙම නැත්නම් සහරාන්ලගේ ප්‍රහාරය නිසා මේ ඉවසලා බැරි තරමට තමයි පුරවැසියා පාරට බැස්සේ. ඒක සාධාරණයි. මොකද මේ පුරවැසියා තමයි රටක සමාජයක ප්‍රබලම. එතකොට පුරවැසියන්ට එක වෙලාවේ වැරදි මතයකට එරෙහිව නැගී සිටීමට දැනීම ලොකු ජයග්‍රහණයක්. ඒකයි මම කියන්නේ ආර්ථික අර්බුදයට වගේම ආර්ථික අර්බුදය අපිට ලොකු හානියක්. අනිත් පැත්තෙන් තරුණයන් නැගිටීම ඒක විශාල ජයග්‍රහණයක්. මොකද මං හිතන්නේ ඉදිරියට එන කවුරු කොයි පාලකයා ආවත් අපි දැක්කනේ වර්තමාන ජනාධිපතිතුමා එනකොට කවුද ඔහු වෙනුවෙන් විරුද්ධව කතා කරන්නත් කෙනෙක් හිටියේ නැහැ. නමුත් අද ප්‍රසිද්ධිය විවේචනය කරනවා, පාර්ලිමේන්තුව විවේචනය කරනවා, ඇමතිවරු විවේචනය කරනවා. සමහරලාට ඔවුන්ගේ නිවාස විනාශ කිරීමම අනුමත කරන්නේ නැහැ. ඔවුන් දරුමල්ලු ජීවත් වෙන තැන්. නමුත් තමුන්ගේ සාධාරණ කෝපය පිට කිරීම සමාජයක සංස්කෘතික වැදගත් අංගයක්. ඒක තිබිය යුතුයි. ඒ නිසා මේක නරක දෙයක් නෙමෙයි. මේක මං හිතන්නේ සමාජයේ හදාගන්න සාමූහික විඥානය, සාමූහික හෘද සාක්ෂිය හරහා ඇතිවෙච්ච දෙයක් ඉඳලා මම හිතනවා මේක සාධනීය දෙයක් කියලා. ඒතර කතිකාචාර්යතුමනි රටක් අරාජික වෙන ඕනම මොහොතක දැන් ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි ආර්ථික ප්‍රශ්න ආවේ. අපේ ඉතිහාසය බැලුවාම මේ වගේ දේශපාලන අරාජික වෙච්ච රටවල් ඕන තරම් ලෝකෙත් තියෙනවා. හැබැයි විශාලම ප්‍රශ්නේ තමයි මේ විදිහට රටක් අරාජික වුණාම ආර්ථික වශයෙන් හෝ වේවා දේශපාලනික වශයෙන් හෝ අරාජික වුණාම යම්කිසි පාලකෙක් ඇවිල්ලා කරන්න ඕනි රටේ ජනතාවගේ චින්තනය වෙනස් කරන එක නෙමෙයි. ඔවුන් හිතන විදිය, ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන රටේ ජනතාවගේ චින්තනය, ඔවුන් හිතන පතන විදිය වෙනස් කරන්නේ නැතුව රටේ ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්න වෙනස් කරලා අපිට මේ සිස්ටම් චේන්ජ් එකක් ලබා ගන්නට පුළුවන් වේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ පාලකයා හරි දේ කරන්නේ නැතිවීමනේ. අපි දකිනවනේ. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ, මේ ජනාධිපති ආසනයේ ඉන්නේ, අගමැති ආසනයේ ඉන්නේ අපිම තමයි. අපි තමයි අපිව පත් කරලා එවලා තියෙන්නේ. මේකට අපි වග කියන්න ඕන. මෙච්චර කාලයක් මේ රටේ ඇතුලේ මම හිතන්නේ මේකට දේශපාලඥ විතරක් නෙමෙයි මෙතන කටයුතු කරන නිලධාරීන් උගතුන් සියලු දෙනා මේකට වගේ කියනවා. මේක මේ පාලකයන් පමණක් එක තරාත්‍රියකින් වෙනස් වුණාට මේ සමාජය හදන්න බෑ. ඒ කියන්නේ සමාජයේ අල්ලස දූෂණය මේ ප්‍රශ්නය සමාජයේ පුරා හැමතැනම තියෙනවා. ඒ නිසා පාලකයන් නිවැරදිද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව අපි උගත් පාලකයන් ඕන කියලා උගතුන්ව පාර්ලිමේන්තුවට යවුවාම ඒක හරි ගියෙත් නැහැ. ඒතර අපි බලන්න ඕනේ නියම වැදගත්ම දේ තමයි මහජනතාව පිළිබඳව යම් හැඟීමක් තියෙන මනුෂ්‍යත්වයේ තියෙන අවංක චේතනාවෙන් වැඩ කරන පාලකයෝ අපිට අවශ්‍යයි. එහෙම පිරිසක් හිටියා අපේ රටේ අතීතයේ යම් ප්‍රමාණයක්. මං හිතන්නේ නිදහසෙන් පස්සේ හැම පක්ෂයෙම හැම කොටසක් හිටියා හොඳ ඉගෙන ගත්තු යමක්කමක් තියෙන තමුන්ගේ දේපල පරිත්‍යාග කරලා මැරෙනකොට කිසිවක් නොතිබිච්ච අද බලන්නකො. අද දේශපාලනය කියන්නේ අපේ රටේ ව්‍යාපාරයන්නේ. ඒ කියන්නේ තමුන් කරන ආයෝජනයක්. මැතිවරණ කාලයට වුන් කරන දේවල් බලන්නකො. මැතිවරණ කාලයට බඩු බෙදනවා, වාහන පෝලිං වල එනවා, උත්සව පවත්වනවා. හැබැයි ඒකට ජනතාවත් කැමති වෙලා හිටියේ. ඒක තියෙන වැරද්ද. ජනතාව තමයි මේ මට්ටමට පෙළඹෙන්නේ. සාමාන්‍යයෙන් අහිංසක මතවාදී මේ හොඳ මිනිස්සෙක් දේශපාලනය කරපුවාම ඌව ගණන් ගන්නෑ නැහැ. ඌගේ පෝස්ට් එකක් නැත්තම්, ඌගේ වීඩියෝ එකක් ටීවී එකේ ගියේ නැත්තම්, ඌගේ ගෙදර කන්න බොන්න දෙන්නේ නැත්තම්, ඒ කියන්නේ මේ සුබ සාධන දේශපාලනයෙන් පවත්තන්ගේ. ඒ නිසා දේශපාලඥයන් මෙච්චර ප්‍රචණ්ඩ වෙලා දේශපාලනයන් මෙච්චර හොරකම් කිරීමට එකාතකින් වක්‍රව ජනතාවත් වග කියන්න ඕන. මොකද ජනතාව තමයි කියන්නේ එතුමා වැඩ කරනවා, එතුමා බඩු බෙදනවා, එතුමා පෝස්ටර් ගහනවා. නමුත් එහෙම වෙන්න ඕනේ නැහැ. අපි බැලුවොත් එහෙම එංගලන්තයේ ටෝනි බ්ලෙයා මම දැකලා තියෙනවා වරක් ඔහු දුම්රියේ හිටගෙන යනවා පාර්ලිමේන්තුවට. සාමාන්‍ය මිනිස්සෙක් වගේ. සමහර අගමැතිවරු ජනාධිපතිවරු යුරෝපයේ උත්සයිකල් වල යන්නේ. නමුත් අපේ සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙකුටත් එහෙම බෑ. මොකද ඔහු වාහන වල එන්න ඕනේ, ලොකුවට වියදම් කරනවා, ගෙවල් හදනවා. මේ සල්ලි කොහොමද උපයාගත්තේ?
ඔවුන් දේශපාලනයට එන්නේ යාන්තම් අමාරුවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට පේනවා පාලකයා එහෙම නැත්නම් නායකයන් හරිද? ඉතින් නායකයන්ව හදාගන්න එක පුරවැසියාගේ අයිතියක්. මොකද අපි කියන්නේ අපි අපේ නායකයන් අපි හදාගත්ත නැත්නම් කවුරු හදන්නද? නායකයෝ පුරවැසියන් හදන්න කලින් පුරවැසියන් නායකයන් හදන්න ඕන කියන එකයි මගේ මතය. ඒතර කතිකාචාර්යතුමනි මට හිතන විදිහට මම මෙහෙම යෝජනාවක් කරොත් මෙහෙම අදහසක් කරොත් මේ අපේ රටේ තියෙන වර්තමානයේ මේ සිස්ටම් එකේ වැරද්දට මූලික හේතුව අපේ රටේ ජනතාවගේ හිතන පතන විදිය නෙමෙයිද චින්තනය නෙමෙයිද උදැල්ලක් බෙදුවොත් ඒ පාලකයා තමයි හොඳ පාලකයාට අපි ගිහලා ඡන්ද දෙන්න ඕන කියලා ජනතාව හිතනවා. පාලකයෝත් හිතනවා අපි උදැල්ලක් බෙදුවොත් මට ජනතාවගේ ඡන්ද කුට්ටිය පිටින්ම සාක්කු දාගන්නට පුළුවන් කියලා පාලකයෝත් හිතනවා. මේ ජනතාවගේ සහ පාලකයෝ කියන්නේත් ලංකාවේ මිනිස්සුමනේ ලංකාවෙන් කොටසක්නේ. අපේ සමස්ත ශ්‍රී ලංකාවේ ජනතාව හිතන පතන විදිහ නෙමෙයිද මෙතන වැරද්ද තියෙන්නේ. සැලකිය යුතු මට්ටමකට මං හිතන්නේ. එහෙම අපිට එක හෙලාම මේක විතරක් කියලා කියන්නටත් බෑ. මොකද ප්‍රජාවක් ගත්තාම මිනිස්සු ගත්තාම මේ මිනිස්සු සමාජය තුළ විවිධ කණ්ඩායම් ඉන්නවා. ඉගෙන ගත්තු ඉහළ පෙළේ යම් ආර්ථික ශක්තියක් තියෙන මිනිස්සු ඉන්නවා. මැද පන්තියේ කොටසක් ඉන්නවා රජයේ සේවකයෝ කියලා. පල්ලෙහා මට්ටමේ ජන කොටසක් ඉන්නවා. බොහොම දුප්පත් ජනතාව. ඉතින් මේ හැමෝගෙම දේශපාලන විඥානය එහෙම නැත්නම් දේශපාලන පරිකල්පනය වෙනස්. සමහර වෙලාවට මැද පන්තියේ ඉන්න ගුරුවරු රජයේ සේවකයෝ වගේ අයගේ දේශපාලන පරිකල්පනයට වඩා ගොවියෝ දීවරයෝ නාගරිකයෝ ජීවත් වෙන ත්‍රිවිල් රෝද රථකරුවන් කම්කරුවන්ගේ දේශපාලනය වෙනස්. එතකොට ඒක සමාන වෙන්නේ නැහැ. එතකොට අපි හැමදාම කරේ අපේ දේශපාලනය තුළ නිකම්ම අපි කියන්නේ අර සාමාන්‍යයෙන් අර මහාචාර්ය කුමාර ජයවර්ධනයන්ගේ කෘතියක් තියෙනවා nobody become somebody become nobody කියලා. ඒ කියන්නේ නිකමෙක් සාමාන්‍යෙක් බවට පත් වෙලා සාමාන්‍යෙක් වැදගත් පුද්ගලයෙක් බවට පත් වෙන්න තියෙන හොඳම ශ්‍රේෂ්ඨ දේශපාලනය. දැන් අපි දකින්නෝනේ නිකන් ඇවිල්ලා වැඩසටහනක් කරලා හු ජනප්‍රිය වෙලා ඊට පස්සේ දැන් අද වර්තමාන කැබිනට් එක බැලුවත් අපිට පේනවනේ මොනවා කරලා මොනවා මේවා කරලා හැදුවත් අන්තිමට හැමදාම ඉන්න මිනිහා කැබිනට් එකේ ඉන්නවා. මොන ආණ්ඩුවවත් මොන දේශපාලන මතයවත් දෙකින් පේනවා එක පැලන්තියක් තමයි මේක කරන්නේ. ඒ නිසා ජනතාවට යම් වගකීමක් තියෙනවා. නමුත් ඒක ජනතාවම කරනකම් බලන් ඉන්නත් බෑ අපිට. ඒකට තමයි අපි කියන්නේ සිවිල් සමාජයත් තුළ විවිධ ආයතන තියෙනවා. අපි ගත්තොත් එහෙම මාධ්‍ය, ආගමික නායකයන්, කලාකරුවන්, උගතුන් බුද්ධිමතුන් අපි පහුගිය කාලේ දැක්කා සාමාන්‍යයෙන් පුරවැසියෙක් ගිහිල්ලා රැස්වීමකට ගිහිල්ලා අපි පෙරදා ගෝල් පේස් අරගලේ දැක්ක සමහර මිනිස්සු දන්නෙත් නෑ අයියේ කියලා. උන්ට කෑම එකක් දුන්න, බොන්න දුන්න, උන් ගියා රණ්ඩු වුණා, ගෙදර ආවා. සමහර අයට හානි වුණා. නමුත් ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා අපේ රටේ උගතුන්, විද්වතුන්. ඔවුන් දන්නවා මේ පාලකයා විනාශයක් තමයි කරන්නේ, මේ හානියක් තමයි කරන්නේ. නමුත් ඔවුන් දැන උදව් කරනවා. ඔවුන්ටත් ප්‍රතිලාභ ලැබෙනවා. එතකොට බිම් මට්ටමේ ඉන්න සාමාන්‍යයෙන් දුප්පත් අහිංසක පුරවැසියාට වඩා උගත් මැද පන්තියේ ඉන්න හෝ ඉහළ පන්තියේ ඉන්න සමහර මිනිස්සු දේශපාලන වශයෙන් හානිදායක දේවල් කරනවා. අපි ඒවත් ආමන්ත්‍රණය කරනවා. මුලාද අපි බැලුවොත් එimhe දේශපාලඥයෝ මෙච්චර හොරගම් කරන්න, මෙතන දූෂණයේ නිරත වෙන්න උන්ට තනියම කරන්න බෑ. සමහර වෙලාවට අමාත්‍යාංශයේ ලේකම්තුමා, දිස්ත්‍රික් ලේකම්තුමා, පළාත් ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා, සභාපතිලා, එහෙම නැත්නම් උපදේශකවරු මේ ඔක්කොම දැනුවත්ව තමයි කරන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලඥයා වැරද්දක් කරනකොට ඕන්ට පුළුවන් නැගී හිටින්න. නමුත් ඕන් එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ සමාජයත් එක මට්ටම් වලින් තියෙන්නේ. සාමාන්‍යයෙන් බිම් මට්ටමේ මිනිස්සුන්ට විතරක් අපි නිකන් තල්ලා හරියන්නේ නැහැ. මොකද උන්ට දේශපාලන විඥානයක් ඒ තරම් නැහැ. ඔවුන් ඉන්නේ සාමාන්‍යයෙන් තමුන්ගේ සේවය සපයගෙන සමාජ ජීවත් වෙන්න. ඒ නිසා අපි හිතනවා විශේෂයෙන්ම මැද පන්තිය මේ පාර තමයි මේ සටනේදී රවින්ද්‍ර මහත්මයා මැද පන්තිය නැකිට්ටේ ලංකාවේ. සාමාන්‍යයෙන් බොහොම අඩුයි. ලාංකීය ඉතිහාසය තුළ මධ්‍යම පාන්තික ප්‍රජාව නැගිටීම අඩුයි. මෙවර එක නැගිට්ටා. මේ ගෝල් ෆේස් අරගලේ අපි දකින්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. උගත් තරුණයෝ, කොළඹ නගරයේ තරුණයෝ, කාන්තාවන්, එතකොට ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන. එතකොට ඒ නිසා එක්තරා විදිහකට ගත්තාම මෙවර යම් ආකාරයකට සාමූහික හෘද සාක්ෂිය විඥානය යම් ප්‍රමාණයකට මතුවලා තියෙනවා. ඒක දේශපාලන සමාජයට යම් අභියෝගයක් කියලා මම හිතනවා. ඉදිරියේදී යම් සුබවාදී දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නට පුළුවන් සුබදායි දේ සහ ජනතාවගේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන මානසික පීඩනය සහ මේ මානසික පීඩනය තුළින් වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන සමාජීය ගැටලු පිළිබඳව කතා කරමු. විරාමයෙන් අනතුරුව.
ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් ඉන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලනික අර්බුදය ඇසුරු නිර්මාණය වෙලා තියෙන සමාජීය අර්බුදය සහ සමාජීය අගාධය පිළිබඳව. දැන් කතිකාචාර්යතුමනි අපේ රටේ පැහැදිලිවම අපි මේ දක්වා කතා කරා අර්බුද රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අර්බුද එකිනෙකට එකක් සම්බන්ධයි බද්ධව තියෙන්නේ. ඒ බද්ධව තියෙන අර්බුදයක් විදිහටම අපිට සමාජීය අර්බුදය දකින්නට පුළුවන්. දැන් සමාජීය අර්බුදේ විසඳන්නට නම් ජනතාව වෙනස් වෙන්නට ඕනි. ඒ වගේම පාලක පන්තියත් උඩ පන්තියත් වෙනස් වෙන්නට ඕනි. දැන් ජනතාවට යම්කිසි මඟ පෙන්වීමක් තියෙන්නට ඕනි. අපි දැක්කා කැබිනට් මණ්ඩලයේම මේක පටන් ගත්තොත් කැබිනට් මණ්ඩල එකක් තිබ්බා. දැන් ආය වෙනස් වෙනවා. එක කැබිනට් මණ්ඩලයක යම්කිසි අමාත්‍ය ධුරයක් දරන පුද්ගලයා අපි කියමු පරිසරය පිළිබඳව ඒ අදාළ පුද්ගලයා කියලා. ඒ පුද්ගලයාට ඊළඟ පාරව ගෙනල්ලා දෙනවා මේ ක්‍රීඩා කටයුතු පිළිබඳව බලන්නට කියලා. පරිසරයේ ක්‍රීඩාවයි කියන්නේ පැහැදිලිවම අපි දකින විදිහට අන්ත දෙකක් තියෙන්නේ. මේක අපිට සමාජ විද්‍යාත්මක පදනමකින් හදන්න බැරිද? එහෙම නැත්නම් අර ක්‍රීඩාවත් කරලා පරිසරයත් කරලා ආගමික සංස්කෘතිකත් කරලා අධ්‍යාපනත් කරන්න නම් ඒ අමාත්‍යවරයා හැමදේටම දක්ෂ සල්වබර්ධාරි දෙයියෝ වගේ පුද්ගලයෙක් වෙන්න ඕනි. ඇත්තටම මේ අපේ රටේ තියෙන එහෙම අමාත්‍ය මණ්ඩලයක්ද? එහෙමත් නැත්නම් මේක අදාළ පුද්ගලට ක්‍රීඩා පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලට අපි ලබා දෙනවා ක්‍රීඩා අමාත්‍යාංශය. ආගමික සංස්කෘතික පිළිබඳව දැනුමක් වපසරියක් තියෙන පුද්ගලට අපි ලබා දෙනවා ඒ අමාත්‍යාංශය. ඒ විදිහට මේක සකස් වෙන්න ඕනද? ඔබතුමා කොහොමද දකින්නේ මේක සමාජ විද්‍යාත්මකව? මම හිතන්නේ මෙතන සමාජ විද්‍යාත්මකට වඩා සාමාන්‍යයෙන් කෙනෙක්ගේ විඥාණයෙන් අපි බැලුවත් අපිට පේන දෙයක් තමයි ලාංකීය සමාජය තුළ මෙතෙක් කාලයක් මේ කැබිනට් එක කියන්නේ තමුන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරු අගමැතිවරු යම්කිසි වරදාන වරප්‍රසාද දෙනවා තමුන්ගේ හිතවතුන්ට. ඒ කියන්නේ හැමදාම ලංකාවේ උනේ අපි කියන්නේ ඕනම රටක අමාත්‍ය මණ්ඩලය පත් කරනකොට ඒකට යම්කිසි විද්‍යාත්මක පදනමක් තියෙනවා. දැන් අපි දකිනවා ඒක යම් ප්‍රමාණයකට අපේ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු 4යි ඉන්නේ. ඒ විෂයන් ව්‍යවස්ථාවම වෙන් කරලා තියෙනවා. නමුත් අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් මම හිතනවා මේ රාමාන්‍යයෙන් ජාතික රටට ජාතික මට්ටමෙත් අපිට පුළුවන් නම් කැබිනට් එකට යම් විද්‍යාත්මක පදනමක් දෙන්න. අපි ගත්තොත් එහෙම දැන් කුෂිකාර්මික ඉඩම් වාරි මාර්ගය එකට යන්න ඕන. ක්‍රීඩා යෞවන කටයුතු ඒක එකට යන්න ඕන. ඒකට අමාත්‍යාංශ ලබා දෙන්නට ඕනේ පුද්ගලයා. ඔව් අනිවාර්යෙන්. ඒක පළවෙනි කොට කරන්න ඕනේ ඒ අමාත්‍යාංශ ගැළපීම. දැන් අපේ රටේ බලපුවාම අපිට පේනවා මේ ඊයේ පෙරේදා වාරි මාර්ග තරුණ කටයුතු. මම දන්නේ ඒක නිකන් තරුණයන්ට ජල ප්‍රහාර ගහන්න පහසුවෙන්ද කරක් දන්නේ නැහැ ඒක. ඒතකොට ගැළපෙන්නේ නැහැ. එතකොට ඊළඟට පළවෙනි කාරණේ එක තමයි අමාත්‍යාංශ අතර සම්බන්ධය. දැන් තව බැලුවොත් එහෙම විහිළු සපයන දෙයක් තමයි වනජීවීන් අයිති වෙන්නේ එක ඇමතිවරයෙකුට. ගස් ටික ඇමති වෙන්නේ තව ඇමතිවරයෙකුට. කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එකපාරක් ලංකාවේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට විහිළුවක් සැපෙවුවා සීනි ඇමති කෙනෙක් පත් කරනවා. ලංකාවේ ඒ කියන්නේ වගාව සීමිත අක්‍ර ප්‍රමාණයක් තියෙන. ඒ කියන්නේ ලෝකේ වැඩියෙන්ම සීනි නිෂ්පාදනය කරනට බ්‍රසීලය. එහෙවත් නැහැ සීනි වලට වෙනම ඇමතිවරයෙක්. ලංකාවේ පත් කරා. මොකද හේතුව තමුන්ගේ බලය, තමුන්ගේ හිතවත්කම, තමුන්ගේ ඥාති සංග්‍රහය සකරන්න තමයි මේක කරන්නේ. ඒක පළවෙනි ප්‍රශ්නේ. අපිට පුළුවන් අලුත් ව්‍යවස්ථාවකදී පැහැදිලිව විද්‍යාත්මක පදනමක් සහිත ඇමතිවරු 20යි. ඒ 20ට අයිති වෙන්නේ මෙන්න මේවා බොහොම එකට එක ගැලපෙන දේවල්. දෙවෙනි එක තමයි ඒකට ගැලපෙන අය ඉන්නවා. දැන් උදාහරණයක් හිටක් බැලුවා කොරෝනා කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශය කාටද දුන්නේ. එතකොට හිටියා පාර්ලිමේන්තුවේ වෛරස් රෝගය පිළිබඳ මහාචාර්යවරයෙක් තිස්ස විතාරණය. ඊට පස්සේ හිටියා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය. එතුමාට දුන්නේ නැහැ. දැනුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඕන රමේෂ් පතිරණ මහත්තයාට දෙන්න පුළුවන්. ඔහු වෛද්‍යවරයෙක්. නමුත් ඔහුට දීලා දෙන්නේ කර්මාන්ත සහ වැවිලි කර්ම අමාත්‍යාංශය. ඒක අපිට පේනවා එකක් තමයි අමාත්‍යාංශවල බෙදලා තියෙන විද්‍යාත්මක පදනමක් නැත. ඒ කියන්නේ නිකන් අහසට පොළොව වගේ. ඒ කියන්නේ ගැලපෙන්නේ නැහැ. සමාජලාට ඊඩම් තියෙන ඇමතිවරයාට තව එකක් දීලා ඒ නිසා එක දෙවෙනි එක තමයි ඒවට සුදුසු මිනිස්සු ඉන්න ඕන. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩි හරියක්ම ඉන්නේ අවුරුදු 60 පැනපු අය. මං හිතන්නේ 50ට වැඩි. සහ 70 පැනපු අයත් ඉන්නවා. ඔවුන් පාර්ලිමේන්තුව නිදා ගන්නවා. උන්ට කල්පනාවක් නැහැ, මතකයක් නැහැ. අපේ රටේ අගමැතිවරු රෝද පුටුවෙන් ආවා කලන්තේ දාලා වැටෙනවා. ඒතකොට මේකෙන් පේනවා තරුණ ප්‍රජාව අපි ප්‍රතික්ෂේප කරලා. යම් ආකාරයකට කැබිනට් මණ්ඩලය තුල තරුණයන්ට තැනක් නැහැ. ඒ නිසා අපි කියනවා ජනතාව මේ පිළිබඳව සංවේදී වෙන්න ඕන. දැන් සමහර වෙලාවට අපි මහාචාර්ය GLP දිසෙන්න පුළුවන්, බන්දුල ගුණවර්ධන වෙන්න පුළුවන්. ඕන් කොයි අමාත්‍යාංශයේ හිටියත් ඕන් ඉන්නවා. ඉතින් ඒක වෙනස් වෙන්න ඕන. ඊට වඩා ජාතික ලයිස්තුව දීලා තියෙන්නේ උගත් අධ්‍යක්ෂින් බහුල ව්‍යාපාරිකයන් ව්‍යවසායිකයන් ගෙනල්ලා ඔවුන්ට දෙන්න ඕන ඒ අමාත්‍යාංශ. මේ වෙලාවේ කල යුත්තේ ඒකයි. නමුත් කරන්නේ එහෙම නෙමෙයි.
එහෙම මෙහෙන් ජනතාවට ෂෝ එකක් පෙන්නලා එහෙම මෙහෙන් නයි නටෝලා තමුන්ගේ බලය රැක ගැනීම සඳහා තමයි හැමදේම කරන්නේ. පාර්ලිමේන්තුව දැක්කහම දුක හිතෙනවා. මේ දවස් ගානටම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ විසඳනට වඩා මේ කලබලස්සේ අපි දැක්කා විහිළු සපයනවා අපේ රටේ. 18 ගේන්නෙත් උන්. 19 ගේන්නෙත් උන්. ඊට පස්සේ 20ට අත උස්සන්නෙත් උන්. දැන් 21 හදන්නෙත් උන්. අපි නෙමෙයිනේ. ඒ කියන්නේ ඔවුන්ට හිතනකොට ගේන්න පුළුවන්, ඔවුන්ට හිතනකොට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකට කරුණු ඉදිරිපත් කරනවා. ඒතකොට ජනතාව මේ ඔක්කොම බලන් ඉන්නවා. මේ ඉවසීම. කතිකාචාර්යතුමා ඔබතුමා විශ්වාස කරනවද වර්තමානයේ රටේ ජනතාවනේ දැවැන්ත පීඩනයක සහ උන් අවිනිශ්චිතභාවයකින් අපේ රටේ ප්‍රශ්න කවදා විසඳෙයිද, තෙල් පෝලිං කවදා ඉවර වෙයිද කියලා රටේ ජනතාව අවිනිශ්චිතතාවයක ඉන්නවා. ප්‍රශ්නවල ඉන්නවා. මේ ජනතාවගේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන මේ මානසික පීඩනයට ඔබතුමාය විස්තර කරන කාරණේ පැහැදිලිවම හේතුවක් කියලා ඔබතුමා විස්තර කරනවද? අනිවාර්යෙන් අපි කිව්වොත් එහෙම අපි කියනවා මේ ආතතිය කියන හැම නැත්තම් මේකට කියනවා මේ විසාදීමේ තත්ත්වය ડિප්‍රෙෂන්. ඔව්. එතකොට දැන් රටක ආර්ථික ප්‍රශ්නයක්, පවුලේ ආර්ථික ප්‍රශ්නයක් ඇති වුණාම, පීඩනයක් ඇති වුණාම අනිවාර්යයෙන් මුළු ජාතියම යම් ආතතිමේ තත්ත්වයකට ලක් වෙලා තියෙනවා. මොකද හේතුව තමුන්ගේ දරුවට කන්න දෙන්න බෑ. තමුන්ගේ දරුවට දැන් ලංකාවේ ඉන්නේ දෛනිකව එදා වෙලා හම්බ කරන් කන මිනිස්සු. ගොවියට පෝර ටික නෑ. කොළඹ ඉන්න සාමාන්‍ය රටේ ජීවත් වෙන රීදරෝද රත්ව කරුවට, මෝටර් සයිකල් කරුවට ඉන්ධන ටික නෑ. සමහර වෙලාවට මේ කස්සේ කළු වෙළඳ පොලේ ඉන්ධන ව්‍යාපාර කරන වෙන කූට වැඩ කරන මිනිස්සු ඉන්නවා නැත්තේ නෑ. අපි කියන්නේ දේශපාලඥයෝ වගේම ජනතාව අතරත් ඉන්නවා නපුරු වැඩ කරන, දුෂ්ට වැඩ කරන මිනිස්සු. නමුත් අතිමහත් බහුතරය මම උදාහරණ ගත්තොත් එහෙම ලංකාවේ ගොඩාක් පළාත්වල ප්‍රවාහන පද්ධතියක් නෑ අපේ. ගොඩක් තැන්වල අපි ගත්තොත් එහෙම දැන් කුරුණෑගල, අනුරාධපුර, මොණරාගල වගේ දිස්ත්‍රික්කවල ගොඩක් රජයේ සේවක ගුරුවරියන්, මිඩ්වයිෆ්ලා, හෙදියන් තමුන්ගේ සේවය ඉවර වෙලා ගෙදරට යන්නේ තමුන්ට තියෙන බයික් එකකින්, ස්කූටි එකකින් හරි ඩියෝ එකකින් හරි තමයි යන්නේ. නමුත් යන්නේ කොහොමද? කිලෝමීටර් 20ක් ගෙදර යනවා. පාරේ බස් එකක් නැහැ. කොහොමද රස්සාවට යන්නේ? එහෙම නැත්නම් බත් විකුණන එක්කෙනා, කීරේ විකුණන එක්කෙනා, පොලේ බඩු විකුණන එක්කෙනා, බුලත් කොටුව වැඩ කරන එක්කෙනා, එයාට යන්න බයිසිකලෙට තෙල් නැහැ. එතකොට ඉන්ධන කියන එක මූලික අවශ්‍යතාවයක් මිනිස්සෙගේ දෛනික ජීවිතේ පවත්වාගෙන යන්න. එතකොට ත්‍රිරෝද රත්වා වෙන්න කරුවා වෙන්න පුළුවන් වෛද්‍යවරයා. එතකොට මේ ඉන්ධන නැත්තම් මොනවද කරන්නේ? මිනිස්සයාගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවනේ. පීඩනය වැඩි වෙනවා. වැඩි වෙනකොට ඔවුන් අතර ඔවුන් ප්‍රචණ්ඩ වීම ඔවුන් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. ප්‍රචණ්ඩත්වය සහ ආවේගශීලී බව ස්වභාවිකවම අපේ ශරීරය තුළ ඇති කරනවා. ඒ කියන්නේ උත්තේජකයක් ලබා දෙනවා. ආණ්ඩු උත්තේජකයක් ලබා දෙනවා. දැන් අද වෙනකොට රුපියල් 104ට තිබිච්ච ඩීසල් ලීටරේ සාමාන්‍ය එක 400. තෙල් ලීටරයක් 500. 500 කිට් වෙලා දෙනවා. හිතලා බලන්නකෝ. එතකොට කොහොමද මිනිස්සෙක් ජීවත් වෙන්නේ? ඉතින් මිනිස්සෙක් ආවේගශීලී වෙන්නේ නැතුව, එහෙම නැත්නම් ප්‍රචණ්ඩ වෙන්නේ නැතුව හිටියොත් ඔහු මිනිස්සෙක් නෙමෙයි, ඔහු රොබෝ කෙනෙක් වෙනවා. ඔහු සතෙක් වෙනවා. ඒ නිසා සතෙකුට උනත් බල්ලෙකුට පෝසෙකුට උනත් අපි කරදර කරපුවාම ඌ අපිට විරුද්ධව ප්‍රතික්‍රියා කරනවා. ඉතින් මිනිස්සු කොහොමද ඉන්නේ? අනිත් එක මේ තරුණයෝ පෝලිං වල ඇවිල්ලා රස්තියාදු වෙලා සමහර වෙලාවට පොලිමේ දවස් දෙකක් ඉඳලා පෙට්‍රල් ගහන්න ගෙනාපු සල්ලි ටිකට කෑම කාලා එක්කෝ මොන හරි පොඩි අරක්කු ටිකක් බීලා පෙට්‍රල් ගහන්න අවස්ථාව ආපුවම පෙට්‍රල් ගහන්න සල්ලි නැහැ. අපේ රටේ මානව සම්පතනේ මේ පෝලිං ගානේ රස්තියාදු වෙන්නේ. එතකොට මේක බලන් ඉන්නකොට මේක බලන් ඉන්න මිනිහට අපිට ආතතියක් ඇති වෙනවා නම් ඉන්න මිනිහට කොච්චර ආතතියක් ඇති වෙද? ඒ නිසා අපේ රටේ තරුණයා, හැබැයි මේ තරුණයන්ගේ විප්ලවය ගැන, තරුණයන්ගේ අනාගතය ගැන කතා කරන්නේ හොඳටම වයසට ගිය නාකියයි. ඔවුන් තමයි කියන්නේ තාරුණ්‍යයට එන්න අපි වැඩ කරමු. අගමැතිතුමා, හිටපු අගමැතිතුමා, වර්තමාන ජනාධිපති, ඇමතිලා ඔක්කොම අරන් බලන්නකෝ. එයාලා මේ නූතනත්වයේ තරුණය ගැන කතා කරන්නේ. හැබැයි එයාලා ඉන්නේ නූතනත්වයේ නෙමෙයි. නූතන තරුණයා දුක් විඳිනවා. ඉතින් ඒ නිසා අපි හිතන්න ඕන ආතති ඇතිවීම පුදුමයට කරුණක් නෙමෙයි. නෝන එක තමයි පුදුමේ. මින් ඉදිරියට මම හිතනවා මේක ලේසි වෙන එකක් නෑ. අනිවාර්යෙන් මේ තරුණයන්ගේ මානසිකත්වය රැකගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කිරීම තමයි කාගේත් යුතුයකම වෙන්නේ. අපිත් හිතනවා අපේ මතවාද අදහස් පමණක් ඉදිරිපත් කළා නෙමෙයි, භෞතිකව මිනිස්සු විඳින දුක අපි තේරුම් ගන්න ඕන. ඒකට යම් විකල්පයක් අපි ඉදිරිපත් කළ යුතුමයි කියන එකයි මගේ තර්කය. එතකොට කතිකාචාර්යතුමනි, අපේ රටේ ජනතාව පමණක් නෙමේ ආයතනයක පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. කොයි රටේ කොයි පුද්ගලයා වුණත් මොන දේ කරන්නෙත් සතුටින් ඉන්න, සතුටින් ජීවත් වෙන්න, හොඳින් ඉන්න, අන්තිම මොහොතේ මැරෙන මොහොතේදී සතුටින් ඒ ගමන යන්න. අපි මේ හැමදේම කරන්නේ ඒකට. එතකොට ජනතාව කොහොමත් පීඩනයෙන් ජීවත් වෙන්න කැමති නෑ. අපි වර්තමානයේ ශ්‍රී ලංකාවේ දකින කනගාටුදායකම තත්ත්වය තමයි පීඩනය වැඩි වෙච්ච ජනතාව, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා
බලයට පත්වෙද්දී ගිරාන්දුරු කෝට්ටේ හද්ද පිටිසර ගම්මානවල පවා පුරන් කුඹුර අස්වද්දපු තාප්පවල චිත්‍ර ඇඳ තරුණ තරුණියෝ අද පාස්පෝර්ට් කන්තරුවේ පොලිමේ ඉන්නවා පිටරට යන්නට ලංකාව අතහැරලන්නට බුද්ධි ගලණය සිද්ධ වෙමින් පවතිනවා බුද්ධිමතුන් ශ්‍රී ලංකාව අත්හැර යාම ඔබතුමා කොහොමද දකින්නේ මේ වෙලාවේදී ඒකාතකින් මං හිතනවා ඒක යම් ආකාරයකට අභියෝගයක් අපිට මොකද හේතුව දැන් ඔය තාප්පවල චිත්‍ර ඇඳපු සටන් කරපු මිනිස්සු බහුතරයක් අද ඉන්නේ පොලිමේ ඒක එකක් තමයි මම විශ්වාස කරනවා අපේ රටේ මිනිස්සු දේශපාලඥයන්ගේ මේ චාටු බස්වලට බොරු ලස්සන වදන් වලට රැවටුණා. ඒක තමයි අපි කරපු පළවෙනි වැරද්ද. ඒ කියන්නේ අපේ රටේ හැමදාම දේශපාලනයට ආපුවාම ජාතිකත්වයේ, දේශප්‍රේමීත්වයේ, සිංහලකම, බෞද්ධකම, එතකොට දේශීය ආරක්ෂාව මේවා කියලා තමයි ජාතීන් අතර ප්‍රශ්න ඇති කරලා ජාතිවාදය අවුස්සලා අපි දැක්කා පාස්කු ප්‍රහාරය පිළිබඳ තියෙන ගැටලු මේ ඔක්කොම දාලා තමයි මිනිස්සුන්ගේ ඡන්දය ලබා ගන්න. නමුත් එතනදී අපේ ජනතාව අපි ඔක්කොම රැවටුණා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් දැන් රට හොඳට තියෙන වෙලාවට පමණක් රටේ ඉඳලා රට අනතුරු වුණාම රට දාලා යන එකත් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි හැටියටයි මම හිතන්නේ. ඒ කියන්නේ අපි එකට ඉඳගෙන මේක සටන් කරලා මේක දිනා ගන්න ඕන. අපේ ගෙදර අපි ආදරය කරලා විවාහ වෙලා බිරිඳට අසනීපයක් වුණාම ඒ බිරිඳව දාලා ගිහිල්ලා වෙන කෙනෙක්ව විවාහ වෙන එක හොඳ නෑනේ. ඒතකොට ඒ වගේ තමයි මම කියන්නේ යන තරුණයන්ට ඔබ අද යයි. ආපහු දවසක ලංකාව කවදා හරි හොඳ මට්ටමකට ආපුවම ඔයාලා ආපහු වෙයි. නමුත් යන්න බැරි ගොඩක් ඉන්නවා. දුප්පත් මිනිස්සු ඉන්නවා, ගොවියෝ දීවරේ ඉන්නවා, කම්කරුවෝ ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා. බුද්ධිමතුන්ට රට හැරලා යන්න එපා කියලාද කියන්නේ අනිවාර්යෙන්. මං හිතන්නේ ඔවුන් යා යුතු නැහැ. මම කියන්නේ යන්නේක එක්තරා විදිහකට ආත්මාර්ථකාමී සිතුවිල්ලක්. මොකද හේතුව ඔහොම හැමෝම යන්න ගත්තාම මේ දුෂ්ට පාලකයන්ට එක පහසුයි. ඔවුන්ට එක ලේසියක් වෙනවා. අනිත් එක ඔවුන්ගෙන් ඔවුන්ට නිදහස් අධ්‍යාපනයෙන් ඔවුන්ට උගන්නලා ඔවුන්ගේ අස්වැන්න බුද්ධිමය අස්වැන්න ලැබෙන කාලේ ඔවුන් අපිව අතහැරලා යනවා කියන්නේ ඒක අපිට ලොකු අවාසියක්. ඒ නිසා මම හිතන්නේ මේ තරුණයෝ තාමත් ඉවසනවා. අපේ අතීතයේ වාගේ තරුණයෝ බොහොම බරපතල ප්‍රචණ්ඩ වුණේ නැහැ. අර පහුගිය 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධවීම මම සාධාරණයි කියනවා නෙමෙයි. නමුත් ඒක මේ ගෝල්පේ සරගලයට වඩා එහා ගිය දෙයක්. ඒකෙදි පෞද්ගලික යම් ගැටලු ප්‍රශ්නත් ඇති වුණා නැත්තේ නැහැ දේශපාලන වශයෙන්. නමුත් ඒ නිසා මම හිතන්නේ අපේ සිවිල් සමාජය පුරවැසියා ශක්තිමත් වෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියනවනේ යකඩ ගිනි ගන්නකොට පුළුන් කෑල්ලක් බේර ගන්න බෑනේ රවින්ද්‍ර මහත්තයා. සමාජයේ දියාරු වෙලා සමාජයට පොදු හැඟීමක් නැතුව සමාජයේ මානසිකව වැටිලා සමාජයේ තමුන්ට ඕන දේවල් කරගෙන ඉන්නකොට දේශපාලකයා ඕන දෙයක් කරනවා. අපි සරලව ගත්තොත් එහෙනම් අපි බස් එකක ගමනක් යනවා. කොළඹ ඉඳලා ගාල්ලට බස් එකේ යනකොට බස් එකේ හරියම්මන් විදියට AC නැහැ, සීට් පහසුකම් නැහැ, සද්ද දාගෙන එතකොට වැඩිපුර ලෝඩ් කරලා සල්ලිත් ගන්නවා. එතකොට අපි ඔක්කොම අපේ පාඩුවේ ෆෝන් වල ඔබ කතා කර අහක බලා හිටියොත් බස් කොන්දස්තරයි ඩ්‍රයිවරුයි තමුන්ට ඕන දේ කරනවා. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් කතා කරොත් අනිත් අය එකතු වෙනවා. අපි කෑ ගහනවා මේක වැරදි, වැඩිපුර සෙනග ගන්න එපා, මේක අඩුපාඩුකම් තියෙනවා කියලා කිව්වොත් ඔවුන් වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි අපි අනිවාර්යෙන් සමාජයක් හැටියට ಜಾති, පන්ති, වෘත්තීය ભેද නැතුව එකතු වුණොත් මම හිතන්නේ එකතු වෙමින් තියෙනවා. ඒ එකතු වෙන එකට යම් බාධාවක් කරා වර්තමාන ආණ්ඩුව මම හිතන්නේ මේ වර්තමාන නගමෙතුමා පත් වුණාට පස්සේ එකතු වීම පොඩ්ඩක් පාලනය කරනවා. ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ඒ සමස්ත සාමූහික නැගිටීම තමයි අපිට වැදගත් වෙන්නේ රටේ ඉදිරිය පවත්වාගෙන යන්න. ඒතර කතිකාචාර්යතුමනි ඕනම නැගිටීමක් අපි ප්‍රචණ්ඩත්වයක් කරා යාම අපිට අනුමත කරන්නට බෑනේ. මේ ප්‍රචණ්ඩත්වයට නොයා එතනින් මෙහාට මේ නැගිටීම සහ පිබිදීම පාලනය කරගන්නට දැන් ඔබතුමාලගේ කාලය, අපේ කාලය, අපි එදා අනාගතය ලබාගත්තු අධ්‍යාපනයේ ඒ ආගම දහම ලොකු පිටිවහලක් වුණා. නමුත් වර්තමානයේ අපි දරු පරපුරට ওই අවස්ථාව මගහැරලා තියෙනවා. එදා කොවිඩ් වසංගතය නිසා පාසල් වැහුවා, පාස්කු ප්‍රහාරය නිසා පාසල් වැහුවා, අරගල නිසා පාසල් බහලා මේ අහිමි වෙන්නේ අපේ රටේ අනාගත පරපුරේ දැනුම ආකල්ප කුසලතා නේද? මේ නිසා පාසල් අධ්‍යාපනය ලබන දරුවොත් ලොකු පීඩනයක ඉන්නවා නේද? සහ මේ පීඩනය අපේ රටේ ඉදිරියට මීට වඩා ලොකු බලපෑමක් එල්ල කරයි නේද? ඔව් මම හිතනවා අවංකව කියනවා නම් අපේ සමාජයේ අපේ දරුවන්ගේ අපේ ඔයාලගේ හැමෝගම දශකයක් අපෙන් උදුරගත්තා වගේ මේක. මම හිතන්නේ 2020 ඉඳලා 19 ඉඳලා අපිට පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්නේ තිබුණා. 20 අගදී කොවිඩ් ආවා. එතකොට දැන් මේ ප්‍රශ්නේ තව අවුරුදු ගාණක් තියෙයි. අපි දන්නේ නැහැ කොච්චර කාලෙ. මෙතන මම හිතන්නේ 2020 ඉඳලා 30 දක්වාම අපේ අඳුරු යුගයක්. අපේ තරුණයන්ගේ දරුවන්ගේ ජීවිතයෙන් ලොකු කොටසක් උදුරගත්තා වගේ. මොකද අපි සහ අපේ වැඩිහිටි අය මීට වඩා දුකට ප්‍රශ්න වලට මුහුණ දීලා අත්දැකීම් තියෙන අය.
නමුත් දැන් ඉන්න තරුණ පරම්පරාව කුඩා දරුවන්ට ඒ අත්දැකීම නැහැ. දුක කියන එක ඔවුන්ගේ ජීවිතේට එච්චර හුරු නැහැ. ඔවුන්ට පයින් යන්න බෑ, ඔවුන්ට අමාරුවෙන් කාලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා අඳුරේ ඉන්න බෑ. වාහන නැතුව යන්න බෑ. එතකොට ඒ නිසා අපි හිතනවා අනිවාර්යයෙන්ම මේක අපේ සමාජයේ සංවර්ධනය තරුණයන්ගේ තරුණ ජීවිතයේ මංකොල්ල කෑම. මේක මේ ණය වෙච්ච එක. මේ ණය කියන ඒවා නැත්තම් මේ අල්ලස දූෂණය කියන එක නිකන් ඇති වෙච්ච දෙයක් නෙමෙයිනේ. සමහරවල් අපි දකිනවා ව්‍යාපෘති හදනවා. දැන් අපි ගත්තොත් එහෙම අධිවේග මාර්ග වෙනත් ව්‍යාපෘති ඔක්කොම හදනකොට දේශපාලඥයා පෝසත් වෙනවා. පුරවැසියා බලන් ඉන්නවා. අධිවේගී මාර්ගයේ දෙපැත්තේ ඉඳලා ගොවියෙක් බලන් ඉන්නවා පාර දිහාට කවදාකවත් ඒක යන්න හම්බෙන්නේ. අධිවේගී මාර්ග අවශ්‍යයි. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වීම සඳහා මූලික වශයෙන් ඔබතුමා කියපු විදිහට අධ්‍යාපනය අපේ රටේ මිනිස්සුන්ට තියෙන එකම අයිතිය අධ්‍යාපනය. මේ අධ්‍යාපනය අද වෙනකොට දැවන්ත අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන. මං හිතන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ සමාජයේ දුප්පත් පීඩිත සමහරට අඩු පන්තියේ අඩු කුලයේ ඉන්න කෙනෙකුට සමාජයට ඉස්සරහට එන්න තිබිච්ච එකම ඉනිමඟ එකම අවකාශය නිදහස් අධ්‍යාපනය. නමුත් අද වෙනකොට ඒකත් සීමා වෙලා. ඒ කියන්නේ මෙවලම් තියෙන උපකරණ තියෙන සිග්නල් තියෙන්න ඕන, ඩේටා තියෙන්න ඕන, ඩේටා තිබුණොත් හොඳ ෆෝන් එකක් තියෙන්න ඕන. මේ ඔක්කොම තිබ්බොත් ගෙදර කලබල නැතුව තියෙන්න ඕන. එතකොට තමයි ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි දකිනවා අපේ විශ්වවිද්‍යාල සමහර දරුවන්ට එළියට ගිහිලා ලෙක්චර් එකට යන්න බෑ, අලියෝ ගහනවා එක්කෝ වහිනවා. එක්කෝ ෆෝන් එක ඔන් කරන්න බෑ. එතකොට ඒ නිසා හරියට නිකන් අර ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ අර කෝච්චි පාරක් නැතුව කෝච්චියක් යනවා වගේ වැඩක්. ඒකට අවශ්‍ය කරන පහසුකම් නැහැ අපේ රටේ. ඒ නිසා අපි හිතනවා දැන් එක ප්‍රශ්නයක් විසඳනකොට තව ප්‍රශ්න දෙකක් මතුවෙනවා. ඒ නිසා අධ්‍යාපනය ගැන අපිට වෙනම කතා කරන්න ඕනේ. ඒක දැවන්ත ප්‍රශ්නයක්. ඒ අධ්‍යාපන ක්‍රමයට දරුවන් න්‍යාම හරහා වෙන ප්‍රශ්නත් මතුවෙනවා. ඒ නිසා අපි හිතනවා මේ අර්බුදයත් එක්ක පෙනෙන ප්‍රශ්න වලට වඩා නොපෙනෙන ප්‍රශ්න වැඩි. ඒක අපි හොඳින්ම සිහි තබා ගත යුතු කාරණාවක්. අද අපි කතා කරන්නේ පෙනෙන ප්‍රශ්න වලට වඩා නොපෙනෙන ප්‍රශ්න, විශේෂයෙන් මේ සමාජීය අර්බුද වලින්. කොහොම නමුත් අපේ රට අර්බුදයකට ගිහිල්ලා අවසන්, අපේ රට අරාජිකත්වයකට යම්තාක් දුරකට ඇද වැටිලා අවසන්. දැන් අපි කළ යුත්තේ මේ අරාජිකභාවයෙන් අර්බුදයෙන් ගොඩ එන්න එක. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා රටක් විදියට, ශ්‍රී ලංකාවක් විදියට අපේ චින්තනය, අපේ මානසික මට්ටම වෙනස් කරගන්නට අපි දැන් කළ යුත්තේ කුමක්ද? කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් කතාචාරතුමනි අපි කතා කරමින් ඉන්නේ පෙනෙන ප්‍රශ්න වලට වඩා මේ අර්බුදත් එක්ක අපිට තියෙන නොපෙනෙන ප්‍රශ්න පිළිබඳව. අපි වැඩසටහනේ අවසාන භාගයට ළඟා වෙනවා. අපි කතා කරන්නට ඕනි පැහැදිලිවම කොහොමද අපේ රටට දැන් අර්බුදයක් පැමිණිලා අවසන්. අපි යම්තාක් දුරකට අරාජික වෙලා අවසන්. අපේ ජනතාව මේ වෙද්දී දැවැන්ත පීඩනයක ඉන්නේ. ඔවුන් ප්‍රචණ්ඩකාරී හැඟීම් වල ඉන්නේ. අපි පාර්ටිගත් අපි දකින්නේ තෙල් පෝලිං, අපි පාර්ටිගියොත් දකින්නේ ගෑස් පෝලිං. ජනතාව ප්‍රචණ්ඩකාරීව හැසිරෙනවා, ජනතාව බනිනවා, ජනතාව මානසික පීඩනයක ඉන්නේ. අපිට මේ ගිනිගෙන දැවෙන ජනතාව මේ වෙලාවේ ඔවුන්ගේ හිතන පතන විදිහ, එහෙමත් නැත්නම් ඔවුන්ගේ මානසික මට්ටම, චින්තන යම්තාක් දුරකට වෙනස් කරලා අපිට මේ ප්‍රශ්න වලින් පිළිතුරක් හොයාගන්න බැරි වෙයිද? මම හිතන්නේ අනිවාර්යෙන් පිළිතුරක් අවශ්‍යයි. අපිට මේ ප්‍රශ්නේ එළියට එන්න ක්‍රමවේදයක් අවශ්‍යමයි. නමුත් මූලික දේ තමයි අපි දන්නවා මිනිස්සෙකුට තියෙන, ඒ කියන්නේ වහාම විසඳිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සෙක් අපි දන්නවා දැන් විද්වතුන් කියලා තියෙනවා මාක්ස්ලා වගේ අය කුසගින්නේ ඉන්න මිනිස්සයා ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා බඩගින්නේ ඉන්න මිනිස්සයාට බන කියලා හරියන්නේ නැහැ. මහත්මා ගාන්ධිත් ඒක කිව්වා. ඒ කියන්නේ මුලින්ම ඔහුට කන්න දෙන්න ඕන. අද දරුවෝ මගේ විශේෂ සැලකිල්ල මේ සාකච්ඡාවේ මම වඩාත් අවධාරණය කරන්නේත් මේ සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාව. ගම්වලත් ඉන්නවා, නගර බදවත් ඉන්නවා. නගරේ ඉන්න මිනිස්සු වඩාත් පීඩිතයි. මොකද උන්ට එළියට යන්න, වැඩක් කරගන්න, උයා ගන්න. දැන් එතකොට කුසගින්න ඉන්න මිනිස්සයා කොහොමද ඔහුගේ චින්තනය වෙනස් කරගන්නේ, ආකල්ප වෙනස් කරගන්නේ? ඒ කියන්නේ ඊට කලින් ඔහු කාලා ඉන්න ඕන. අපි කියන්නේ බඩගින්න ඉන්නකොට, තමුන්ගේ දරුවා බඩගින්නේ අඬනකොට අපි හිතමු දැන් හිතලා බලන්න රුපියල් 200 ගානට තිබිච්ච කිරිපිටි ග්‍රෑම් 400 ආද 1000 ගානක් වෙලා. සමහර ගෙවල් වල සමහර ඉහළ පන්තියේ උගත් අය කියන්න පුළුවන් කිරිපිටි වැඩක් නෑ, රටින් ගේන ඒවා පිට රටවලට සල්ලි යනවා. නමුත් නැතිබරි මිනිස්සෙක් උදේ පාන්දර නැගිටලා කුලී වැඩට යන්න කලින් ඔහු කිරි එකක් බොනවා. ලෙඩෙකුට දෙනවා කිරි එකක්, දරුවෙකුට දෙනවා කිරි එකක්. එතකොට ඒක බොන්න බෑ. සමහරලාට කොළඹ නගරේ මුඩුක් වාසිත මිනිස්සු කිරි එකක් බොන්නේ කඩේකට ගිහිල්ලා, පෙට්ටි කඩේකට. ඒ කඩේ කිරි එක කඩ 125යි. එතකොට ජීවිතේ පටන් ගන්නෙම අර්බුදයකින්. ඛණ්ඩ නෑ. දරුවට ඉගෙන ගන්න විදිහක් නෑ. ගේ ඇතුලේ ඉන්න බෑ. පීඩනය. මොකද ගේ ඇතුලේ විදුලිය නැහැ. උලන් ඉන්නේ නැහැ. උයන්න බෑ තට්ටු නිවාසවල. එතකොට
මේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට අපි කොහොමද කියන්නේ මතවාද හදාගන්න කියලා රට ගැන හිතන්න කියලා. එහෙම හිතන්න බෑ. ඒ නිසා අපි කළ යුතු දේ තමයි වහාම අපි ඒ වගේම විද්වත් උගතුන්ටත් අපි කියන්න ඕන ඔවුන්ගේ මතවාද අදහස් සමහරට ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න පුළුවන්, ව්‍යවස්ථා සම්පාදනය වෙන්න පුළුවන්. ඒවට කලින් මේ බඩගින්න ඉන්න මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනම තමයි. එහෙම නැතුව අපිට බෑ. ඒ කියන්නේ මුලින්ම බඩට ආහාර ටික දීලා ඉන්න ඕන. ශරීරයට අවශ්‍ය කරන මූලික ටික දීලා ඉන්න ඕන. අපි අද දකින්න අපි අස්පනා අපිට පාමසි ළඟට ගිහිල්ලා සතියට දීපු බෙහෙත් තුණ්ඩුව ගන්න බැරුව විඳින දුක මිනිස්සු කැරකෙන හැටි දැක්කම අපිට තේරෙනවා. මේ තත්ත්වය මොකද රුපියල් 50ට තිබිච්ච බෙහෙත අද රුපියල් 500ක් වෙලා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ දුක, මිනිස්සුන්ගේ වේදනාව, මිනිස්සුන්ගේ තරහ මං හිතනවා මේ ප්‍රශ්නේ දිගින් දිගටම තිබ්බොත් දුප්පත් අඩු ආදායම්ලාභී ප්‍රජාව මොන විදිහේ මොන දේවල් කරයිද කියලා අපිට පුරෝකථනය කරන්න බැරි තරම් බරපතලයි. ඒතකොට කතිකාචාර්යතුමනි දැන් අපේ රටේ වර්තමානයේ ප්‍රශ්න ඉස්මතු වෙලා තියෙනවා. අපිට ඩොලර් නැති වෙච්ච ගමන්ම අපිට එක දිගට ප්‍රශ්න ගොඩක් එන්නට පටන් ගත්තා. ඒ කියන්නේ අපි පෞගේ කාල සීමාව ඇතුළේ උජාරුවෙන් කාපු කෑම වර්ග, උජාරුවෙන් බීපු බීම වර්ග, අපි අඳින ඇඳුම් පැළඳුම් මේ සේරම අපි ගෙන්නුව පිට රටවලින්. ඒ සල්ලි නැතුව ගිය ගමම අපි දැන් බලාගෙන ඉන්නවා කොහෙන් හරි අපිට තෙල් නැවක් එනකන් අපි බලාගෙන ඉන්නවා. කොහෙන් අපිට ගෑස් නැවක් එනකන් අපි බලාගෙන ඉන්නවා. අපේ රටේ වැවෙන ඉන්දි කට්ට නූල් බෝලේ පවා පිට රටින් ගෙනල්ලා දෙනකන් අපි බලාගෙන ඉන්නවා. ඒව නැතුව ගිය ගමම අපි ලොකු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා. අපිට නිදහසක් තියෙනවද ඇත්තටම? අපිට මෙතනත් වැරදුන්නේ නැද්ද? අනිවාර්යෙන් අපි ශරීරය විතරයි අපිට අපේ කියලා දෙයකට තියෙන්නේ. අපේ ශරීරය විතරයි අපේ මේඩ් ඉන් ශ්‍රී ලංකා අපේ බොඩි එක විතරයි. ඉතුරු ඔක්කොම අපි බැලුවොත් එහෙම අපි දෛනිකව කන බොන දේවල් අපේ සමාජයත් එකට වග කියන්න ඕන කියලා මම කියනවා. නමුත් ඒකට තමයි පාලකයෝ ඉන්නේ. පාලකයා ආර්ථිකය විවෘත කරනකොට ඒක යම් ප්‍රමිතියකට යම් පාලනයක් අතුවයි විවෘත කරන්න ඕනේ. දැන් අපි ඉස්සර බැලුවොත් එහෙම අපේ ගෙවල් ඒ කියන්නේ නාන කාමරයේ තිබිච්ච දේවල්, දැන් තියෙන දේවල්, කන දේවල්, අපි අඩි 50න් 50 තියෙන සුපෝභෝගී වෙළඳ සංකීර්ණ පුට් සිටි වගේ දේවල්, ඒ වගේ තියෙන දේවල් අපි පාවිච්චි කරන වාහන දැන් අපේ පාරේ බලපුවාම මහා පාරේ මොනවද ලංකාවේ තියෙන්නේ? ඩිමෝ බට්ටද, CT100 එකද, ලොරියද, නැත්නම් කෑම ජාතිද ඔක්කොම පිට රටින්. එතකොට අපිට පේනවා මේක සාමාන්‍ය මිනිහෙකුට කරන්න බෑනේ. මේකනේ අපි පාලකයන්ව යවන්නේ, බුද්ධිමතුන්ව යවන්නේ පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති සම්පාදනය කරලා ආර්ථික සැලසුම් හදලා අවශ්‍ය භාණ්ඩ වලට පාලනයක් දාලා අවශ්‍ය ඒවා විවෘත කරලා අවශ්‍ය නම් බේත් හදාගන්නවා, කෑම හදාගන්නවා. මේක එහෙම නෙමෙයි. ලංකාවේ නිෂ්පාදනය කළ හැකි දේත් ගේනවා, බැරි දේත් ගේනවා. ශ්‍රිංග කොඩිය හදන්නෙත් පිට රටක, සරුංගලේ හදන්නෙත් පිට රටක. එතකොට ඒකට දුප්පත් මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ. පාරිභෝගිකයා කියන එක්කෙනාට මොනවා හරි දෙයක් වෙළඳ පොලේ තියෙනවා නම් ඕ මිලදී ගන්නවා. නමුත් පාලකයෝ ඉන්නවා, උගතුන් ඉන්නවා, උපදෙස් දෙන අය ඉන්නවා, වාරණ මණ්ඩල තියෙනවා. එතකොට එයාලාට පුළුවන්කම තියෙන්න ඕන. දැන් මේක රවින්දු මහත්මයා මේ ප්‍රශ්නේ මේ දඩස් ගාලා දවසින් දෙකකින් ඇති වෙච්ච දෙයක් නෙමෙයිනේ. මේක එකපාරට නිකන් මේ වහලේ කඩා වැටෙනවා වගේ නෙමෙයි මේ ප්‍රශ්නේ ඇති උනේ. මේ ප්‍රශ්නේ ඇති වෙනවා නම් දන්නවනේ පොල් කඩන මිනිස්සුයක් දන්නවා මේ ලබන මුරේ මට පොල් ආදායම අඩු හින්දා මට ලැබෙන ගාණ අඩුයි. පෙට්ටි කඩේක මුදලාලිත් දන්නවා අද වහින දවස්. ඒ නිසා අද ආදායම අඩුයි. ලබන මාසේ සිංහල අවුරුදු මාසේ ආදායම වැඩි. කීරේ විකුණන නැන්ද පොලේ දන්නවා මේ දවස්වල පලා වර්ගවල ඉල්ලුම වැඩි. මේ දවස්වල අඩුයි වහින කාලට. ඒතර රටේ ඉන්න මහා විද්වතුන්, මහා උගතුන්, ආර්ථික ඔස්තාරලා හරි මෙයාලට මේක දැනුන්නේ නැද්ද? හරි මෙයාලා මොකද කරේ? මේක එකපාරට මේ අහසෙන් කඩා වැටිච්ච වගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට අපි හිතන්නේ මේ බාණ්ඩ ආනයනය අපනයනය කරන ඒවා තාම බලන්න. ඔබතුමන්ලත් ගිහලා මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැද්ද? දාලා බලධාරීන් එක්ක නැත්නම් බලධාරීන් ඇහුවේ නැද්ද විද්වතුන් කියන කාරණේ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා හිතන විදියට? විද්වතුන් ඉන්නවා. විද්වතුනුත් බෙදිලා ඉන්නේ. විද්වතුනුත් දෙපැත්තට බෙදිලා. ඒතකොට විද්වතුන්ට උනත් සමහර මතේ කියනවා. සමහර අය සමහර වෙලාවට දේශපාලඥයන්ට වඩා විද්වතුන් භයානකයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අද වුණත් අපි දකින්නවානේ ඉන්ධනවල තියෙන විෂමතාවය. දැන් මහා ලොකු ලෑන්ඩ් ක්‍රූසර් වගේ වාහනයක් ගිහිල්ලා ඒකට ලීටර් 100ක් ගහන්න පුළුවන් වාහනේට. ලීටර් 100ක් ගහලා පෙට්‍රල් ලීටර් 100ක් ගහලා එක ලීටරයට කිලෝමීටර් 5යි යන්නේ. නමුත් අපි හිතමු සාමාන්‍ය පොඩි බයික් එකක් පදින මිනිස්සෙක්. ඔහුගේ බයික් එකට ඔහු ලීටර් 2යි ගහන්න පුළුවන්. ගහන්න දෙන්නෙත් එච්චරයි. ගහන්න බෑ. සමහර ලීටර් 2ක් ගහන්න දුන්නා එකක් ලීටරයක් ගහන්න තමයි සල්ලි තියෙන්නේ. ඔහු යනවා ලීටරයට කිලෝමීටර් 65ක් 70ක්. එතකොට එතන වෙන්නේත් දුප්පත් මිනිස්සයාට ඉන්ධන ටිකයි ලැබෙන්නේ. ඔහු ගොඩාක් එකකින් ප්‍රයෝජන ගන්නවා. සල්ලි තියෙන ඉහළ පැන්තිය මිනිස්සයා මොකද කරන්නේ? වැඩිපුර ඉන්ධන පරිභෝජනය. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රශ්නේ ඒකයි. ඉන්ධන පරිභෝජනය වැඩි. අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම අපි දකිනවා මේක මේ යම් ආයකත් එක්ක තියෙන තරහට කියන කතාවක් නෙමෙයි. අපිට කවුද ඩොලර් ගේන්නේ? මැද පෙරදී ගිහිලා දුක් විඳලා ගුටි කාලා
බැල මෙහෙවරකම් කරලා ඩොලර් එවන මිනිස්සු ඉන්නවා. ගාමන්ටල සියලු දුක් විඳින කාන්තාව, තේකොළ කර්මාන්තයේ ඉන්න කාන්තාව. මේ ඔක්කොම අය දුක් විඳලා හම්බ කරන ඩොලර් ටික එක වාහනයක් ගෙන ආපු ගමන් ඉවරයි. අද බලන්න කැමතිලා. තමුන්ට කොළඹ ඇවිල්ලා නැත්තම් ඉන්න ගෙවල් ඉල්ලනවා. වාහන ඉල්ලනවා. ගෙවල් හදලා ඉල්ලනවා. එතකොට එයාලගේ දරුවෝ කොහෙද ඉගෙන ගන්නේ? එතකොට මේ විදිහට බලනකොට එක කොටසක් මේ ආර්ථික අර්බුදය තුළ තාම හොඳ සැප ජීවිතයක් ගත කරනවා. තව කොටසක් දුක් විඳිනවා. සමහරලාට විශ්වවිද්‍යාල තරුණයෝ, කම්කරුවෝ, මේ මිනිස්සු. ඒ නිසා මට හිතෙන්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය දිහා අපි බලන්න ඕනේ බොහොම පුළුල් විදිහට. මුලින්ම මේ පීඩනයෙන් ලක් වෙලා ඉන්න ජනතාවට මේ සාධාරණයක් ඉෂ්ට කළේ නැත්නම් ඔවුන් නීති අතට ගන්නවා. ඔවුන් අපිටත් පහර දෙන්න පුළුවන්. එතකොට මතවාද හරියන්නේ නැහැ. ප්‍රතිපත්ති දර්ශන හරියන්නේ නැහැ. අපිට ප්‍රතිපත්ති දර්ශන මතවාද කරන් යන්නත් සමහර වෙලාවට අනිවාර්යෙන් මේ රටේ සාමාන්‍ය මිනිස්සු කාලා බීලා ඉන්න ඕන. සමහර තැන්වල අපි සත්ව අයිතිවාසිකම් ගැන තරම්වත් දුප්පත් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ගැන අපි හිතන්නේ. කතාචාරතුන් අපි අපේ වැඩසටහනේ අවසාන භාගයට ළඟා වෙනවා. නමුත් මේ ප්‍රශ්න ඔබතුමාගෙන් අහන්නට ඕනි. අපේ රටේ වර්තමානයේ අපි දකිනවා දැවැන්ත කොච්චර අපේ රටේ දේශපාලඥයෝ සහ උගතුන් විද්වතුන් කතා කරත් අපේ රටේ පන්ති භේදයක් නැහැ. ලෝවේ සෑම එකම දයේ දූ දරුවෝ තමයි අපේ රටේ ඉන්නේ කියලා. අපේ රටේ පැහැදිලිවම පන්ති භේදයක් ඔබතුමාත් කතා කරපා කරට දක්නට ලැබෙනවා. බද්දෙන් පාන්තිකේ ඉන්නවා. ඔබතුමාම සඳහන් කරන ආකාරයට අරුබුද හමුවෙත් තවමත් බේරිලා ඉන්න පිරිසක් ඉන්නවා. ප්‍රභූ පන්ති පිරිසක් ඉන්නවා. සහ සුළුතර පාන්තික පිරිසක් ඉන්නවා. යට පාන්තික කුඩා පාන්තික පිරිසක් ඉන්නවා. මේ අපේ රටේ තියෙන පන්ති භේදය මේ අපේ රටේ වර්තමානයේ ඉස්මතු වෙලා තියෙන සමාජීය අරුබුද වලට ලොකු හේතුවක් නෙමෙයිද? සහ ලෝකේ දියුණු වෙච්ච රටවල් වල අපි කියනවා ලංකාව සිංගප්පූරුවක් කරන්නට ඕනි කියලා. ලංකාවක් ඉතාලියක් කරන්නට ඕනි, ලංකාව චීනයක් කරන්නට ඕනි කියලා අපි කතා කරනවා. හැබැයි එදා ඒ රටවල් වැටිලා තියෙද්දි, එදා සිංගප්පූරුව වැටිලා තියෙද්දි ලික්වා නිව් සිංගප්පූරුව ගොඩ ගන්නවා. ඒ විදිහට රටවල් ගොඩ ගද්දි ඒ රටේ තියෙන මේ පන්ති ભેදයත් අඩු කරලා නේද උන් ගොඩ ගත්තේ. මම හිතන්නේ එහෙම ටිකක් අපහසුයි කියන්න පන්ති නැති සමාජයක් අඩුයි. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ වෙන රටවල් වල. ඒක වෙන රටවල් වලට වඩා අපේ රටට දැඩිව බලපාල නැද්ද? දැන් අපේ රටේ තියෙනවා දැන් පාලකයන් තෝරා ගැනීම, තමුන්ගේ කැබිනට් ඇමති මණ්ඩලය පත් කර ගැනීම, ඔය දේවල් වලදී හැමතැනම ඔක තියෙනවා. විශ්වවිද්‍යාලය ඇතුළේ වෙන්න පුළුවන්, සාමාන්‍ය මට්ටමේ වෙන්න පුළුවන්, විවාහයේදී වෙන්න පුළුවන්. ඕක අපිට එකපාරට නැති කරන්න අමාරුයි. නමුත් අපි පොදුවේ කතකචර සම්පත් බෙදීයාම පිළිබඳ අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට ඡන්ද බලය හම්බ වෙනවා. විතර අයිතිවාසිකම් මතින් අපි සමාන කරලා තියෙනවා. නමුත් සම්පත් බෙදීයාම මතින් අතිශය විෂමාකාර භාවයක් තියෙනවා අපේ ජනතාවට. ඒක තමයි අපේ අනිවාර්යෙන් සමාජය තුළ යම් විෂමතාවයක් තියෙනවා. නමුත් ඒක කිසිම සමාජයක අපිට නෑ කියන්න බෑ. දැන් බටහිර රටවල් වලත් ඇමරිකාවේ ගත්තත් දැන් කළු සුදු කියන ભેදේ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා, යුරෝපයේ ගත්තත් තියෙනවා. ඒතකොට ඒ නිසා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අඩු ගානේ රටේ පීඩිත ජනතාවට මූලික දේවල් ටික තියෙනවා. සාමාන්‍ය මට්ටමින් හරි ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ දැන් මේකේ මේ අපේ රටේ පන්ති විතරක් නෙමෙයිනේ, කුල ප්‍රශ්න තියෙනවා, ජනවාර්ගික ප්‍රශ්න තියෙනවා, කලාපවාදය තියෙනවා, ස්ත්‍රී පුරුෂ ප්‍රශ්න තියෙනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේකෙන් ගැලවෙන්න අපිට සමාජයක් හැටියට කළ යුතු දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි අපේ රජය සහ පාලකයන් කොන්දේසි විරහිතව ජනතාව ගැන හිතලා ඔවුන් එකතු වෙන්න ඕන. තාම නැහැ. තාම ඔවුන්ගේ බල ක්‍රීඩාව, හොර ක්‍රීඩාව තමයි යන්නේ. ඒක එක ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි අපි දැන් ඉන්ධන බලශක්තිය සහ ආහාර සුරක්ෂිත කර ගැනීමේ වැඩපිළිවෙලක් අපිට අනිවාර්යෙන් අවශ්‍යමයි. මම හිතන්නේ ඒ ගැන තර්කයක් නැහැ. උදාහරණයකට බැලුවොත් එහෙම තවම අපි බිම් මට්ටමේ සාමාන්‍ය මිනිස්සු ගත්තත් ඔවුන් උනත් තරුණයෝ උනත් තාම ඉන්ධන නාස්ති කරනවා. බයිසිකල් වල යනවා, එහෙම කැරකෙනවා, සමහර ඒක එකක්. එතකොට ඒකට වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් මමත් තව අද තනියම මගේ වාහනේ අමාරුවෙන් ඩීසල් ටිකක් ගහගෙන ආවා. නමුත් මම බලනවා මට පුළුවන් නම් තව එකෙක් දෙන්නෙක් එකතු කරගන්න. නමුත් නිකන් එකතු කරගෙන එන්න බෑ. අපි දන්නේ නැහැ උන් කවුද කියලා. ඒ නිසා රජය බිම් මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ සැලැස්මක් හදන්න ඕන මේ බලශක්තිය ආරක්ෂා කරගන්න තව අවුරුදු ගානකට. අනිත් පැත්තෙන් අපි නාස්ති, ආහාර නාස්තිය ගත්තොත් එහෙනම් විශාල ප්‍රමාණයක් අපි නාස්ති කරනවා. දවසකට කැලිකසල ටොන් 15000ක් විතර ජන්‍ය වෙන මේ රටේ ඒ කැලිකසල වලින් 150ට වැඩි ආහාර තියෙනවා. ආහාර පද්ධතිය. එතකොට සතුන්ගෙන් වෙන නාස්තිය, කෑම නාස්තිය සමහරට ඒ නිසා අපි ජාතික වැඩපිළිවෙලක් තියෙන්න ඕන. සමාජයේ ස්වේච්ඡා සේවකයන් මිනිස්සුන්වත් එකතු කරගෙන විශ්වාස කරන්න පුළුවන් පිරිසක්. සමහර වෙලාවට අපි විශ්වාස කරනවා මේ හැමදේම කරන්න මිනිස්සු විශ්වාස කරන, දේශීය ප්‍රජාව විශ්වාස කරන, ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කරන පාලකයන් ඕන. පිටරටකින් වුණත් අපිට ණය දෙන්නේ නැත්තේ අපේ පාලකයන් විශ්වාස නැහැ. අපේ මිනිස්සු උදව් කරන්නේ නැත්තේ, ඉවසන්නේ නැත්තේ පාලකයන් විශ්වාස කරනවා. ඒතකොට පාලකයෝ වෙනස් වෙන්න ඕන අනිවාර්යෙන්. දෙවෙනි එක තමයි අපි ජාතියක් හැටියට අපිට වගකීමක් තියෙනවා. මොකද මේ වෙලාවේ අපි තවත්
වෙනස් වෙන්නේ නැත්තම් ඔයා කිව්ව ඔබ කිව්ව විදිහට අපි අනිවාර්යෙන් අර්බුදයට යනවා. ඒ නිසා අපිට බිම් මට්ටමේ අපි කොරෝනා කාලේ කරා වගේ යම් ප්‍රමාණයකින් අපේ පොදු හතුරා දේශපාලඥයා වුණත් අපි එකතු වෙන්න වෙනවා. අපේ සමාජගත ගතතේ කාන්තාවන්, ගම්වල ඉන්න අය, ආගමික නායකයෝ, විශ්වවිද්‍යාලවල අය හැමෝම එකතු වෙලා අපිට පුළුවන් නම් අපේ ගම ආරක්ෂා කරගන්න. අපේ ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට අපි මොනවද කරන්න පුළුවන්? මේ නගරයේ අයට මොනවද කරන්න පුළුවන්? ආගමික නායකයන්ට මොනවද කරන්න පුළුවන්? අඩු ගානේ මිනිස්සු මැරෙන්නේ නැති වෙන්න ඔවුන්ට බේත් ටික දීලා ඔවුන්ව බේරගන්න මේ සිවිල් සමාජය ශක්තිමත් කරන්න ඕන. පුරවැසියාව ශක්තිමත් කරලා ඔවුන්ටත් වගකීමක් දෙන්න ඕන. එතකොට යම් ආකාරයකට මේ ප්‍රශ්නයට අපිට විසඳුමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. අද දවසේදී අපි අපේ ටෝක් 24 වැඩසටහනින් කතා කරේ අපිට පෙනෙන දේශපාලන අර්බුදයක් තිබෙනවා, අපිට පෙනෙන ආර්ථික අර්බුදයක් තියෙනවා. නමුත් මේ පෙනෙන දේශපාලන අර්බුදයට එහා ගියපු, පෙනෙන ආර්ථික අර්බුදයට එහා ගියපු නොපෙනෙන විශාල සමාජ අර්බුදයක් අපිට තියෙනවා. මේ සමාජ අර්බුදයෙන් අපි ඊතර වෙන්නේ කොහොමද? සමාජ අර්බුදය නිර්මාණය වුණේ කොහොමද කියන කාරණේ පිළිබඳවයි අපි කතා කරේ. ඉතින් සමාජයක් විතර ගොඩ යන්න නම් අපිට විශාල වගකීමක් තියෙනවා. අපි අමාරු කාලෙදිත් එකට එකතු වෙලා වැඩ කරමු. අනිත් මිනිස්සුන්ට උදව් කරමු. කලින් හිටියට වඩා වෙනස් විදියකට හිතලා අපේ අභියෝග මැද්දේ, පරාජයන් මැද්දේ ජයග්‍රහී කතාවක් ලියමු කියන ආයාචනය ප්‍රාර්ථනාවත් එක්ක අද ටෝක් 24 වැඩසටහන නිමවට පත් කරනවා. තවත් මෙවැනිම කාලීන ටෝක් 24 වැඩසටහනකින් අපි නැවත හමුවෙමු.